තෙරුවන් සරණයි සියලු දෙනාටම. අකුසලින් දුරව කුසල් මත පිහිටා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට අවැසි වන සදරමේ සංනිවේදනය කරන බෞද්ධ රූප වාහිනිය ඔබ වෙතගෙන එන සජීවී සූත්‍ර ධර්ම දේශනාවයි අදත් පස්වරුවේ මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට පදාළ මොරටුව උයන බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නායක ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. පස්වන සද්ධර්ම දේශනාව ලෙස මෙම උතුම් ධර්ම දේශනාවේ සදැහැති පින්බර දායකත්වයෙන් කටයුතු කරනවා ලක්ෂපතිය පාර මොරටුව ලිපිනේ පදිංචි ඩී.ඒ. ශ්‍රියානි මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින්. එසේනම් දායකත්වය ලබා ගන්නා පින්වත් පිරිසට ආරාධනා කරනවා හේබිසි කලාකරුවන්ගේ ශබ්ද පූජා මැද්දේ ලෞතුරු තථාගතයන්න් වහන්සේට මල්වට්ටිය පූජා කරන්නටත් ඉන් අවසන ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන්නට. සාදු සාදු සාදු. සිත කය වචන යන තිදුර සංවර කරගන්නමින් මෙතැන් සිට මේ උතුම් සද්ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරමු. ධර්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡ
මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චුපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්ථකෝ අඤ්ඤතරෝ බ්‍රාහ්මන මහාසාලෝ ලුඛෝ ලුඛපාවුරනෝ යේන භගවාතේනුපසංඛමි උපසංඛමිත්වා භගවතා සද්ධින් සංමෝදිති. හැම දිනාටම උතුම් තෙරුවන්ගේ සරණ ලැබේවා, පිහිට ලැබේවා, සැනසෙල්ල උදා වේවා. විශේෂයෙන් අප මුහුණ දී සිටින කොවිඩ් වසංගත ස්වභාවයෙන් ආරක්ෂා වේවා, රැකවරණය ලැබේවා. හැම දිනාටම ඒ වසංගතයෙන් මිදිලා සුවපත්ව වසන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය වේවා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අද බෞද්ධ රූපවාහිනිය බෞද්ධ රූපවාහිනී මැදිරියේ සිට මේ මොහොතේ සජීවී ලෙසින් මුළු ලොවටම මේ විකාශනය කරන්නේ දිනපතා සන්ධ්‍යා භාගයේහි සජ්ජායනා කරන සූත්‍ර සජ්ජායනා ධර්ම දේශනාවයි. අද මේ දහම් දෙසුම සූත්‍ර සජ්ජායනා දහම් දෙසුම වෙනුවෙන් තම පින්බර දායකත්වයගෙන ක්‍රියා කරන්නේ මොරටුව ලක්ෂපතියේ පදිංචි පින්වත් බී.ඒ. ශ්‍රියානි උපාසිකා මැතිනිය ප්‍රදාන මේ පින්වත් පිරිසයි. විශේෂයෙන් අපේ නිවේදනය කළ මහත්මා සඳහන් කළා සෙයින් ශ්‍රියානි මහත්මිය
මේ ධර්මදේශනාව පවත්වන්නේ 5 වෙනි වසරට 5 වෙනි ධර්මදේශනාව වශයෙන්. මේ 5 වෙනි ධර්මදේශනාව දක්වාම එතුමිය මෙවැනි උතුම් පින්කමකට යොමු වෙලා තියෙන්නේ අන් කිසිවක් නිසා නොව තමන් හදා වඩා පෝෂණය කරපු තමන්ගේ ආදරණීය දෙමාපිය දෙපළ සමරන්. අපි සියලු නම්ගම් දෙසුම කෙළවරදී සිහිපත් කොට පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. මේ 5 වෙනි වතාවටත් සිදු කරන දහම් දෙසුම මමත් වසර කිහිපයක්ම සිදු කළා. අදත් එතුමියගේ ආදරණීය දෙමාපියන් සිහි කරමින් මේ හැම දෙනාගෙමත් ආදරණීය දෙමව්පියන් සිහිපත් කරමින් මගේද ආදරණීය දෙමව්පියන් දෙපළ සිහිපත් කරමින් ඒ විතරක් නොවේ මේ මොහොතේ සුවහසක් පින්බර ශ්‍රාවකයන් ප්‍රේක්ෂකයන් බෞද්ධ රූපවාහිනිය සමග සම්බන්ධ වී සිටිනවා සුපුරුදු ලෙසින් ඒ සියලුම දෙනාගේ ආදරණීය මව් දෙමව්පියන් වහන්සේලාට උපහාර දක්වමින් මේ දේශනාව මම සිදු කරන්නේ අපි මෙලොවට හදා වඩා පෝෂණය කළ මේ ලෝකයේ සිටින උත්තුංගම ශ්‍රේෂ්ඨතම දෙපළ හැටියට ඕනෑම කෙනෙකුට සිහි කළ හැකි ආදරණීය මව් දෙමව්පියන් පිළිබඳව කියවෙන දෙසුමක්. මාතෘකාව දීර්ඝ මාතෘකාවක සංක්ෂිප්ත වාක්‍ය ප්‍රකාශ කළා. ඒ සඳහන් වෙනවා අතකෝ අඤ්‍යතරෝ බ්‍රාහ්මණ මහාසාලෝ ලුකෝ ලුකපාවුරනෝ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටින වෙලාවක මහාසාල කියන ඊටාම දුගී භාවයට පත්වෙච්ච දුකට පත්වෙච්ච බ්‍රාහ්මණයෙක් දෙව්රම් වෙහෙරට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවේ කරන ලද කතාවක් ආශ්‍රය කරගෙන සකස් වෙච්ච උතුම් සූත්‍රයක් මහාසාල සූත්‍රය. ඒ සූත්‍රාර්ථ විවරණය කරමින් ශ්‍රියානි මහත්මියගේත් අප හැම දෙනාගෙමත් ආදරණීය දෙමෝපියන් වහන්සේලා සිහිපත් කරනවා. විශේෂයෙන් ශ්‍රියානි උපාසිකා මහත්මිය සඳහන් කළේ ඇරයුමට පැමිණි විට මට මේ ලෝකේ මහ පොළවේ දෙපා තබාගෙන මේ හැම දෙයක්ම කරන්න පුළුවන් උනේ අම්මා කෙනෙක් මම මෙලොවට බිහි කළ නිසා, අම්මා කෙනෙකුගේ සෙනෙහස ලැබුණු නිසා, තාත්තා කෙනෙකුගේ ආදරය රැකවරණය ලැබුණු නිසා. ඒ සිහිපත් කිරීම මේ ලෝකේ කරන්න බැරි කිසිවෙක් නැහැ. ඒ සිහිපත් කිරීම කරන්න බැරි කිසිවෙක් නැහැ. මට සූත්‍රයට පිවිසෙන්න පෙර නිදසුන් කතා දෙකක් කියන්න කැමතියි. එක තාත්තා කෙනෙක් තමන්ගේ පුතුන් දෙපළත් එක්ක ඒ තාත්තට ලැබිච්ච කුසලාන සම්මාන, දරුවන් දෙදෙනාට ලැබිච්ච කුසලාන සම්මාන බිත්තියේ ගෙදර දිගට එල්ලලා ලස්සනට සරසලා ඊට පස්සේ හරි අභිමානවත් වෙලා අම්මට කතා කරලා කියනවා, බලන්න අම්මා, තාත්තා දිනාගත්ත දේවල්, පුතුන් දෙපළ හැටියට අපි දිනාගත්ත දේවල් කොච්චර මේ මෙතන තියෙනවද? අම්මගෙන් මුකුත් නෑනේ කියලා. ඒ අම්මා එයින්
කොයි තරම් අපහසුතාවයට පත් වුණාද වේදනාවට පත් වුණාද වචනයක් නොකියා නිහඬව සිටලා දවසකින් දෙකකින් විතර එතුමිය කළේ අර පුතුන් දෙපළගේ උප්පැන්න සහතික දෙක අරගෙන ලස්සනට ඒක ෆොටෝ කළා රාමුවක් ගහලා හොඳට ලස්සනට අර සියල්ලට උඩින් බිත්තිය ගෙනල්ලා එල්ලුවලු. එහෙම එල්ලුවාම දැන් පුතුන් දෙපළ ඇවිල්ලා බැලුවලු. බැලුවාම පුතුන් දෙපළට දැනුණලු මේ ඔක්කොම සම්මාන අම්මා අපි මෙලොවට බිහි කළ නිසා නේද? අම්මා අපි මෙලොවට බිහි කළ නිසා නේද? එසේ නැති වුණා නම් මේ කිසිවක් අපිට නැහැ. එදා ඉඳන් ඒ පුතුන් දෙදෙනා අර විදියට මවුන්ට ගරහා කටයුතු කළේ නැහැ. පියාටත් ඉහළින් මව තියාගෙන වැඩ කළ බව මේ කතාවේ දැක්වෙනවා. තවත් කතාවක තියෙනවා මම මේ සූත්‍රයට ප්‍රවේශය හදාගන්නයි කියන්නේ. අපි දන්නවා ලෝකේ වාර්ෂිකව රූපරාජිනියන් තෝරන තරඟ තියෙනවා. හැමදාම අපේ රටෙත් තියෙනවා. ලෝක රූපරාජිනිය තෝරන තරඟයකදී අවසානයට තේරුණු 3 දෙනා විනිශ්චය මණ්ඩලය ඉදිරියට ගෙනල්ලා නොඑක් ප්‍රශ්න ඇහුවලු. එක එක්කෙනාගෙන් ඒ 3 දෙනාගෙන් එක එක්කෙනා නොඑක් ප්‍රශ්න ඇහුවලු. එක විනිශ්චය සභාවේ හිටිය විද්වතෙක් මේ 3 දෙනාගෙන් ඇහුවලු මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම කාන්තාව කවුද කියලා. ශ්‍රේෂ්ඨතම කාන්තාව කවුද කියලා නම් කරන්න පුළුවන්ද කියලා ඇහුවලු. එක රටකින් ආපු තරඟකාරිය කිව්වලු මාග්‍රට් තැචර් කියලා. එංගලන්තේ හිටිය යකඩ ගැහණිය කියලා නම් ලද මාග්‍රට් තැචර්. ඊළඟ කෙනාගෙන් ඇහුවාම කිව්වලු තෙරේසා මව්තුමිය කියලා. ඉන්දියාවේ හිටිය ශාන්තුවරිය තෙරේසා මව්තුමිය. ඊළඟ කෙනා ඉන්දියානු තරඟකාරිය. එයගෙන් ඇහුවාම ලෝකේ ශ්‍රේෂ්ඨතම කාන්තාව කවුද කියලා ඉන්දිරා ගාන්ධි කිව්වේ නෑ. ඈ කිව්වේ අම්මා කියලා. අම්මා කියලා කිව්වා. එහෙම කිව්වහම ඇය රූපරාජිනිය කළා. ඇය රූපරාජිනිය වුණා. මේක සත්‍ය කතාවක්. එතකොට දැන් මේ පුංචි කතා දෙක මා මේ දේශනාව සඳහා ප්‍රවේශය සකසා ගන්නට කල්පනා කළේ විශේෂයෙන් සමහර කෙනෙකුට දැනෙන්නේ නැහැ ටිකක් ඇති දැඩි වෙලා හැඩි දැඩි වෙලා ලොකු මහත් වෙලා සමහර දරුවන්ට වැටහෙන්නේ නැහැ තමන් කොහොමද නිර්මාණය වුණේ කියලා. නන්දා මාලනිය ධර්මසිරි ගමගේ ලියා ගයන මව්ගුණ ගීතයේහි තියෙනවා සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ ලෝම ආදරෙයි කියා සිතේ මායාවක් වී එහි තනි උනුදා අම්මා පමණයි ළඟ ඉන්නේ කියලා. දැන් මේ ගීතාර්ථ ගොඩ දෙනෙක් දන්නේ නැහැ. අම්මගේ සෙනෙහස තරම් අම්මගේ ආදරය තරම් සෙනෙහසක් දරුවෙකුට මේ ලෝකේ කවදාවත් සොයන්න බෑ. එහෙම ලැබෙන්නේ නැහැ. ඒක අපිට බුදු කෙනෙකුගේ ගුණ ක්‍රියා නිම කරන්න බෑ. ඒ වගේ ඊළඟට ගුණ කියනවා නම් අම්මාමයි. එතකොට එහෙම ඒ තරම් ගුණ සහිත අම්මා කෙනෙකුගේ සෙනෙහසට පයින් ගහලා ඒ සෙනෙහස ප්‍රතික්ෂේප කළා. ඒ සෙනෙහස බැහැර කරලා ලෝකෙන් Tamanට හම්බ වෙන සෙනෙහස දැන් හුඟක් වෙලාවට අම්මගේ තුරුලේ ඉඳලා අම්මගේ උකුලේ හැදිලා වැඩිලා
අතපය මහත් වෙලා ඔළුව මහත් වෙලා ඇඟ මහත් වෙලා එතනින් නික්මිලා ගියාට පස්සේ ලෝකෙන් සෙනෙහස හම්බ වෙනවා. Facebook වලින් අද සෙනෙහස හම්බ වෙනවා. එහෙම හම්බ වෙච්ච ඒ සෙනෙහස ලොකු වුණාම මහත් වුණාම ඒගොල්ලෝ කල්පනා කරනවලු සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ ලොවම ආදරෙයි කියා සිතේ අම්මට වඩා තමන්ට මුළු ලෝකයක් ආදරය කරනවා කියලා හිතෙනවලු. හැබැයි එහෙම මුලාවට පත්වෙච්ච දරුවන්ට අන්තිමට මොකද වෙන්නේ? අම්මා පමණයි ළඟ ඉන්නේ. කවදාවත් හැරදමා නොයන එකම කෙනා අම්මාමයි කියලා කියනවා. ඉතින් මේ ප්‍රවේශය තුලින් ශ්‍යානි නෝනා මහත්මිය මේ ලෝකයටම ගයන්න කියන්නේ අපි හැමෝම මොන දස්කම් කළත් සමහර වෙලාවට හුඟක් උගත් කෙනෙක් උපාධි පිට උපාධි ලබාගත්ත කෙනෙක් ඉසුරුමතෙක් ඒ කියන්නේ මහා ධනය අත්පත් කරගත්ත කෙනෙක් ව්‍යාපාරිකයෙක් දේශපාලඥයෙක් කවර තැනකට නැගපු කෙනෙක් වුණත් ඒ ආපු ගමනේදී ආපසු හැරී බලනකොට අම්මා කියලා චරිතයක් එතන නොතිබුණා නම් කවදාවත් ඒ කිසිවක් නැහැ. ඒ නිසා අම්මා තාත්තා දෙපළමයි කෙනෙකුගේ ජීවිතයේ ආලෝකය. ඒක මං හිතනවා අමතක කරනවා නම් කිසියම් කෙනෙක් ඒක එහෙම නොවේ කියලා හිතනවා නම් කිසියම් කෙනෙක් ඒ තරම් අසත්පුරුෂ බවක් තවත් මේ ලෝකේ නැහැ. ඒක තමයි ප්‍රබලම අසත්පුරුෂ බව. ඒ නිසා අසත්පුරුෂයාගේ ගති ලක්ෂණ බුදුදහමින් ඕන තරම් විස්තර කරලා තියෙනවා. පිරිහීමට යන කෙනෙකුගේ ලක්ෂණ කියනවා, වසලයෙකුගේ ගති කියනවා, හැම තැනම ඉන්නවා. දෙමාපියන්ට නොසලකා හරිනා, දෙමව්පියන්ගේ ගුණ නොදන්නා අසත්පුරුෂයෙක් වසලයෙක්. ඉතින් ඒක නිසා පින්වත්නි මේ සමාජය තුළ සමහර වෙලාවට විවිධ හේතුන් නිසා ඉහළට පැමිණි දරුවන්ට තමන් නිර්මාණය වෙච්ච තිඹිරි ගෙය අමතක වීම ලොකු අවාසනාවක්. ඒක නිසා අපි මේ දේශනාව තුළදී මහාසාල සූත්‍රයෙන් ඔබට කියා දෙන්න උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවක එවැනි දරුවන්ට කරපු ලස්සන දඬුවම. ඒක දඬුවමක්, ඒක මේ ආයුධ අරගෙන කරපු දඬුවමක් නෙමෙයි, මානසික දණ්ඩනයක් මේ සූත්‍රය තුලින් කියවෙනවා. මෙහි මහාසාල කියලා කියන්නේ මහා සිටුවරයෙක්, සිටු බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණයාට පුතුන්ම 4 දෙනෙක් ඉන්නවා. එතකොට සිටුවරයෙක් නිසා මේ දරුවන්ට කිසි දෙයක් මේ බ්‍රාහ්මණයා පුංචි කාලේ ඉඳලා අඩු කළේ නැහැ. අවාසනාවට බැමිණිය, මව් බැමිණිය දරුවන් කුඩා කාලේම මිය පරලෝ සැපත් වෙනවා. බ්‍රාහ්මණ පියා මේ දරුවන් 4 දෙනා සමග තනි වෙනවා. ඒත් ඒ මහාසාල බ්‍රාහ්මණයා කල්පනා කළේ නෑ මේ දරුවෝ හදාගන්න මට අමාරුයි. එක එක්කෙනා කාට හරි දීලා දාන්න ඕනේ. එහෙම නැත්තම් වෙනත් බිරිඳක් නිවසට රැගෙනෙන්න ඕනේ. දරුවන් රැක බලා ගැනීමේ කාර්ය වෙනුවෙන්.
එහෙම කවදාවත් මේ බ්‍රාහ්මණයා කල්පනා කළේ නෑ. පිය සෙනෙහස කියන එක ඒ පියා තුළ දරු සෙනෙහස කියන එක ඉතාම උපරිමවම තැන්පත් කරගෙන හිටිය බ්‍රාහ්මණයෙක්. මහමෙරකට උසයි දරුපෙම හදපතුලේ පුදුමයි පුතුනි කිම මගෙලේ කිරි නොවුනේ කියලා ටීඑම් ජයරත්න කියන්නේ අන්න ඒ වගේ. මහමෙරකට උසයි. මහමෙරකටත් වඩා උසින් දරුපෙම හදපතුලේ හොයාගෙන මේ පියා මේ දරුවෝ 4 දෙනාට කිසි දෙයක අඩුවක් පාඩුවක් නැතුව රැකවරණයත් පෝෂණයත් සැලසුවා. අටුවාවෙහි සඳහන් වෙන්නේ අජානීය අශ්වයන් යෙදූ කරත්තයකින් තමයි මේ අය ගෙදරින් එළියට බැස්සුවේ, තක්ෂලාවට පිටක් කළේ. අඳින්න ලබා දුන්නේ එදා ಭಾರತයේ තිබිච්ච ඉහළම වස්ත්‍ර කසීසලු. කසීසලු වලින් හොඳට ඇඳලා පැළඳලා අජානීය අශ්වයන් යෙදූ ඉහළම කරත්තවල නංවලා ප්‍රභූ දරුවන් හැටියට වැඳෙන්න ඕන හැම දෙයක්ම මහාසාල බ්‍රාහ්මණයා පියෙක් හැටියට මේ දරුවන් 4 දෙනාට ලබා දුන්නා. මේ දරුවන්ගේ යෞවන ජීවිතයට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේත් සඳහන් කරන විදියට පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. ඒ දරුවන්ගේ ආවාහ විවාහාදිය සපුරන්නට ඕනේ. මහාසාල බ්‍රාහ්මණයා ඒ කාරණාවන් ඉතාම ලස්සනට පිළිවෙලට ඉෂ්ට කළා. වැඩිමල් පුතුට නිසි කල වයස ආවහම බිරිඳක් විවාහ කළා දුන්නා. දෙවැනි පුතු, තුන්වෙනි පුතු, හතරවෙනි පුතු. මේ 4 දෙනාටම බිරින්දෑවරු ගෙනත් දීලා, ගෙවල් හදලා දීලා, යැපෙන්න ඕන තරම් වස්තුවත් බෙදලා හදලා දුන්නා. 4වෙනි පුතුගෙත් විවාහය අවසන් වුණාම මහාසාල බ්‍රාහ්මණයාට හරීම සන්තෝෂයි. අම්මත් නැතුව මම කොයි තරම් මගේ ජීවිතය දිනුවා නේද? මගේ ජීවිතය මේ තරම් තෘප්තියක් මේ දරුවන්ගේ දියුණුව දැකලා ඒ තාත්තා මොන තරම් එදා ලබන්ට ඇද්ද? සියල්ල 4 දෙනාට බෙදා හදා දුන්නා. තමන්ට ජීවත් වෙන්න බොහෝම ස්වල්ප කොටසක් විතරක් වෙන් කළා තියාගත්තා. ඒ ටික තමයි තමන්ගේ මරණය දක්වාම තමන්ට යැපෙන්න තියාගත්තේ. ඉතින් දරුවෝ 4 දෙනාම හොඳට දැන් තාත්තට සලකනවා. ටික දවසක් ගියාම දරුවෝ 4 දෙනා ඇවිල්ලා තාත්තට යෝජනා කරනවා, පියාණෙනි අපිට ව්‍යාපාර කරගන්න ටිකක් ධනය මදි. තාත්තා තබාගෙන තියෙන ටිකත් අපිට දෙන්න. අපි තාත්තව හොඳට බලා ගන්නම් කියලා කිව්වා. පියා ආයි දෙකක් කල්පනා කරේ නෑ. තියාගත්ත සොච්චම 4ට බෙදලා 4 දෙනාට දුන්නා. ඊට පස්සේ ටික දවසක් ගියා. ගියහම දැන් මේ මහාසාල බ්‍රාහ්මණයා පෝෂණය වෙන්නේ වැඩිමහල් පුතුගේ ගෙදර. ටික දවසක් ගියහම ඒ පුතුගේ බිරිඳ පුතුට උගන්වනවා, ඇයි පියා අපේ ගෙදර විතරක් ඉන්නේ? අනෙක් දරුවන්ගේ ගෙදරටත් යන්න ඕන නේද? ඇයි අපි විතරක් සලකන්නේ? අපට කියලා තාත්තා විශේෂයෙන් යමක් දීලා නැහැ. වැඩියෙන් යමක් දීලා නැහැ. ඒක තමයි බිරිඳගේ තර්කය. දැන් මේ බිරිඳ කිව් දේ පුතා පිළිගන්නවා. පිළි අරගෙන තාත්තට කියනවා,
තාත්තේ මල්ලිලාගේ ගෙදල්වලත් ගියොත් නේද හොඳ? තාත්තා අපිට කියලා වැඩිපුර දෙයක් දීලා නැහනේ. එනිසා දැන් මෙහෙ හිටියා ඇති. ඊළඟ මල්ලිගේ ගෙදරට යන්න කිව්වා. තියෙන රෙදි පෙරදි කෑල්ලක් දෙකත් අරගෙන දෙවෙනි පුතාගේ ගෙදරට ගියා. ගියපු දවස්වල නම් හරියට සැලකුවා. බොහොම හොඳට ආදරෙන් පිළි අරගෙන නාවල කවල පෝල සැලකුවා. ටික දවසක් ඉන්නකොට ඒ පුතාගේ බිරිඳත් කියනවලු, ඇයි තාත්තා අපේ ගෙදර විතරක් ඉන්නේ, මල්ලිලාගේ ගෙවල් දෙකක් තියෙනවා තව, ඇයි එහෙ යන්නේ නැත්තේ? අපට කියලා විශේෂ දෙයක් දීලා නෑනේ. එහෙම ඉගැන්නුවා. ඒ පුතා ඒ විදියටම තාත්තට කිව්වහම තාත්තා ඒ ගෙදරිනුත් එළියට බැහැලා ගියා. තුන්වෙනි පුතාගේ ගෙදරට ගියා. තුන්වෙනි පුතාගේ ගෙදරට ගියහම ඒ පුතාත් බොහෝම ආදරෙන් පිළි අරගෙන සලකලා නාවල කවල පෝල ඔක්කොම දේවල් කරලා ටික දවසක් යනකොට ඒ බිරිඳත් අර විදියටම ඒ පුතුට ඉගැන්නුවා. ඇයි අපි විතරක් සලකන්නේ? අපිට කියලා වැඩියෙන් දුන්නේ නෑ කියන එකයි තර්කය. ඊට පස්සේ මොකද කළේ? තාත්තට හිතට අමාරුයි. බාල පුතාගේ ගෙදරට ගියා. බාල පුතාත් බොහෝම ආදරෙන් පිළි අරගත්තා. අප උපකාර උපස්ථාන කැවීම් පෙවීම් සියල්ල සාමාන්‍යයෙන් බාල දරුවෙක්ගෙන් වැඩිපුර ලැබෙනවා. හොඳට ලැබුවා. දැන් තාත්තා හොඳටම වියපත්. හුඟක් දේවල් ළඟට දෙන්න ඕනේ. බිරිඳක් හිතනවා මේක මොන කරදරයක්ද? මේක අපි විතරක් කරන්නේ මොකද? එහෙනම් අපි 4 දෙනාම එකතු වෙලා කරන්න ඕනේ. ඇයි අපේ ගෙදර විතරක් මේ දුෂ්කරතාව විඳින්නේ? එහෙම හිතලා ඒ පුතාට ඉගැන්නුවා ආයේ ලොකු පුතාගේ ගෙදරට යන්න කියලා. අර මහලු පියා දැන් ඇවිද කියා ගන්නද නොහැකි තරම් කය දුබල වී ගිය වාරු නැති මේ පියා හැරමිටියක් අතට අරගෙන බාල පුතාගේ ගෙදරිනුත් එළියට බැස්සා. ආයේ දරුවෝ එපා කියලා හිතුණා. දරුවන් ඕනේ නෑ කියලා කල්පනා කෙරුවා. පොල් කට්ටක් අතට අරගත්තා. ගෙයින් ගෙට සිංගමනේ යදිමින් හන්දි ගානේ කඩපිල් ගානේ වාඩි වෙලා ලැබෙන සිංගමන් අනුභව කරමින් හිටියා. ඔන්න ඔහොම ඉන්නකොට තමා දෙව්රම් වෙහෙරට යන්න මේ පියාට අවකාශ සැලසුනේ. එහෙම ගිහිල්ලා කොහොම හරි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට මේ මහාසාල වියපත් බමුණු පියාට අවකාශ ලැබුණා. බුදුරජාණන් වහන්සේ ඇහුවා සියල්ල තොරතුරු දැනගෙන බුදුහාමුදුරුවෝ අහනවා, ඇයි පියාණෙනි පොල් කට්ටක් අතේ තියන් වැරහැලි ඇඳගෙන කඩමාළු ඇඳගෙන මේ තරම් දුෂ්කරතාවයට පත් වුණේ? සිටුවරයෙක් නේද ඔබතුමා? එතකොට මහාසාල බ්‍රාහ්මණ සිටුවරයා වියපත් පියා සිදු සියල්ල බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල හොඳින් අසාගෙන සිටියා. අසාගෙන ඉඳලා ඊළඟට මොකද කළේ? පියාට ගාථා 4ක් ඉගැන්නුවා. මං ඒ ගාථා 4ත් අරුතත් මහාසාල සූත්‍රයෙන් උපුටාගෙන ඔබට කියන්නේ බුදුරජාණන් වහන්සේ දෝෂාරෝපණය කළේ නෑ දරුවන්ට. බුදුරජාණන් වහන්සේ යන්න ආපහු ඒ දරුවෝ සොයාගෙන කියලා
එහෙම කළෙත් නෑ. පියාට ගාථා 4ක් විතරක් ඉගැන්වා. පළවෙනි ගාථාව යේහි ජාතේහි නන්දිස්සං යේ සංච බව මිච්චිසං තේ මං ධාරේහි සංපුච්ච සාව වාරෙන්ති සූකරං. තාම හරබර අරුතක් සහිත මේ ගාථාව කියන්නේ යේහි ජාතේහි නන්දිස්සං මම දරුවන් නිසා සතුටු වෙන කෙනෙක්. නන්දිස්සං සතුටු වෙන කෙනෙක්. මේ තරම් දරුවෝ හැදුවා මමත් අහිමි වුණා. ඒත් ඒ දරුවෝ අතෑරියේ නෑ. ඒ දරුවන්ගේ දියුණුව හැදුවා. දියුණුව ප්‍රාර්ථනා කළා. ඒත් දැන් මොකද තේ මං ධාරේහි සම්පුච්ච සාව වාරෙන්ති සූකරං. බිරියන් සමග එකතු වෙලා මා සතුටට පත් කළ මගේම දරුවන් මාව දැන් ගෙදරින් පලවා හරින්නේ හරියට ඌරෙකු ආවට පස්සේ බල්ලෝ ටික එකතු වෙලා ඒ ඌරා පලවා හරින්නාක්සේ මගේ දරුවෝ ටික මාව ගෙවල් වලින් එළවනවා එළවා ගන්නවා. ඒ අරුත සහිත ගාථාව මේ පියාට හොඳින් ඉගැන්වුවා. ඊට පස්සේ දෙවෙනි ගාථාව පින්වත්නි අසන්තා කිර මං ජම්මා තාත තාතාති බහසරේ රක්ඛසා පුත්තරූපේන තේ ජහන්ති වයෝ ගතං. අසන්තා කිර මං ජම්මා මම මේ දරුවන් මට දාව උපන්දා සිටම වැඩෙන තුරාම බොහෝම ආදරෙන් තාත තාතාති බාසරේ තාත්තා තාත්තා කියලා මට කිව්වත් රක්කසා පුත්තරූපේන දරුවන් වගේ පෙනී සිටින රකුසෝ පිරිසක් මේගොල්ලෝ. එහෙමයි බුදුහාමුදුරුවෝ මේ වචන දුන්නේ. මට තාතා කියලා ආමන්ත්‍රණය කෙරුවත් පුංචි කාලේ ඉඳන් දැන් මට නම් පෙනෙන්නේ රක්කසා පුත්තරූපේන දරුවන් ලෙසින් පෙනී සිටින රකුසන් පිරිසක්. තේ ජහන්ති වයෝ ගතං ඔවුන් වයස්ගත මා පලවා හරිනවා එලවා ගන්නවා. තුන්වෙනි ගාථාව අස්සෝව ජින්නෝ නිබ්භෝගෝ කාදනා අපනීයති බාලකානං පිතා තේරෝ පරාගාරේසු භික්ඛති. දිරාගිය අශ්වයෙක් වගේ අස්සෝව ජින්නෝ අශ්වයෙකුගෙන් වැඩ අරගත්ත අය ඒ අශ්වයා දිරාගියාට පස්සේ ඒ අශ්වයාගෙන් පලක් නැති නිසා නිබ්භෝගෝ පලක් නැති නිසා කිසිම භෝග සම්පත් තමන්ට ලබා නොදෙන නිසා එලවල දානවා බැහැර කරලා දානවා නිදහස් කරලා දානවා. අන්න ඒ වගේ බාලකානං පිතා තේරෝ පරාගාරේසු භික්ඛති. මම මේ වියපත් භාවයට පත් වුණු නිසා මා ළඟ කිසිදු සම්පතක් නොමැති නිසා ධනයක් ඉඩකඩමක් ඔප්පු තිරප්පුවක් යතුරු කැරැල්ලක් මගේ ළඟ නොමැති නිසා මාව දැන් ඔවුන් බැහැර කරලා පරාගාරේසු භික්ඛති භික්ෂාව වෙනුවෙන් අනුන්ගේ ගෙවල් වලට යන්නට මට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. දණ්ඩෝව කිර මේ සෙය්‍යෝ යංචේ පුත්තා අනස්සවා චණ්ඩම්පි ගෝනං වාරේති අතෝ චණ්ඩම්පි කුක්කුරං. දැන් මේ තාත්තා කියනවා දණ්ඩෝව කිර මේ සෙය්‍යෝ මගේ අකීකරු දරුවන්ට වඩා යංචේ පුත්තා අනස්සවා
මගේ අකීකරු මගේ අසත්පුරුෂ දරුවන්ට වඩා මේ හැරමිටිය දණ්ඩෝව මේ මගේ අතේ තියෙන හැරමිටිය මට දැන් බොහෝම උපකාරී. චණ්ඩම්පි ගෝනං වාරේති මාර්ගයේ යනකොට ඊටාම සැහැසි ගොනෙක් ගවයෙක් ආවොත් මට ඒ හරක එලව ගන්න මේ හැරමිටිය පිහිට වෙනවා. එපමණක් නොව අතෝ චණ්ඩම්පි කුක්කුරං සැර බල්ලෙක් මගේ ළඟට ආවොත් ඒ බල්ලා එලවා ගන්නටත් මට මේ හැරමිටියමයි පිහිට වෙන්නේ කියලා කිව්වා. අන්ධකාරේ පුරේ හෝති ගම්බීරේ ගාදමේදති දණ්ඩස්ස ආනුභාවේන කලිත්වා පතිට්ඨති තිති. ඒ කියන්නේ අඳුරේ යනකොට ආලෝකයේ සොයාගන්න මට පිහිට වෙන්නෙත් මේ හැරමිටියයි. ගම්බීරේ ගාදමේදති ගැඹුරු ජලාශයකට බැස්සොත් එතනින් එගොඩ වෙන්නට මට පිහිට වන්නේද මේ හැරමිටියයි. ඊළඟට කලිත්වා පතිට්ඨතිති මම කොයි වෙලාවක හරි බිම ඇද වැටුනොත් දරුවන්ට වඩා මට දණ්ඩස්ස ආනුභාවේන මේ හැරමිටියමයි මට පිහිටට එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ටික ඉගැන්නුවා. උගන්නලා බුදුහාමුදුරුවෝ පියාණෙනි සිතාණෙනි දැන් ඔබ මේ දෙව්රම් වෙහෙරෙන් එළියට යන්න. ටිකක් ඇවිද ඇවිද ඉන්නකොට ඔබට හමු වේවි තැනක් ඔය අසත්පුරුෂ දරුවෝ 4 දෙනාම රැස් වෙලා ඉන්න සභාවක්. ඒ සභාවක් ළඟට ගිහිල්ලා එතන ඉඳන් මේ ගාථා 4 හයියෙන් කියන්න කියලා කිව්වා. මේ මහාසාල බ්‍රාහ්මණ මහලුපියා බුදුරජාණන් වහන්සේගේ මේ උපදේශය පිළි අරගෙන ගිහිල්ලා දරුවෝ 4 දෙනා ඔන්න සම්භාවනීය උත්සවයකට ඇවිල්ලා බිරින්දෑවරුත් සමග තමන්ගේ පුංචි දරුවොත් එක්ක ඇවිල්ලා ඉදිරි පෙළේම උත්සව ශාලාවක වාඩි වෙලා ඉන්න අවස්ථාවක් මේ මහලුපියාට හමු වුණා. මහලුපියා එතන දොරටුව ළඟට ගිහිල්ලා හයියෙන් මේ ගාථා සජ්ජායනා කළා. එතකොට මේ අවට හිටිය රැස්වුණු පිරිස දන්නවා මේ මහලුපියා කවුද මේ ඉදිරි පෙළ ඉන්න දරුවන්ගේ තාත්තා කියලා. එතකොට මේ තාත්තා කියනවා මං හදපු අසත්පුරුෂ දරුවන්ට වඩා මේ අතේ තියෙන හැරමිටියම මට ශ්‍රේෂ්ඨයි. ඒ හැරමිටියම මට උදව් වෙනවා උපකාරී වෙනවා කියලා මෙහෙම කියනකොට හැමෝම අර දරුවෝ දිහා බැලුවා. සමහර වෙලාවට මිනිස්සු සැහැසි වෙන්නත් ඇති. ඒත් මේ තාත්තා කිව්වා කවුරුවත් මගේ දරුවන්ට අත තියන්න එහෙම එපා කියලා. ඒ තරම්ම පියවරු තුල මව්වරු තුල කවම කවදාවත් දරු සෙනෙහස බැහැර වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව් නිසා මෙහෙම කළා. අන්තිමට දරුවෝ 4 දෙනාට මෙතන ඉන්න බැරි වුණා. නැගිටලා එළියට ආවා. ඔසවාගෙන මේ තාත්තව අරගෙන ගෙදර ගෙනිච්චා. ආයිමනම් එදා සිටන් කවම කවදාවත් අර ජරා අශ්වයෙක් එළියට දැම්ම වගේ තර්ක විතර්ක කරමින් මේ තාත්තට නොසලකා හැරියේ නෑ කවුරුවත්. 4 දෙනාම එකතු වෙලා ඉතාම හොඳට ගෙවල් 4ෙම තියාගෙන බොහෝම මියෙන තුරාම තාත්තව ආරක්ෂා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මහාසාල බ්‍රාහ්මණයාගේ කතාව ධම් සභාවට ඉදිරිපත් කරමින් දෙමව්පියන් නොසලකා හරින්නා හැකියාව තිබියදී දෙමව්පියන්ට නොසලකා බැහැර කරන්නා වසලේකු හැටියටත් අසත්පුරුෂයෙකු හැටියටත් සඳහන් කළා.
ඒ නිසා බුදු පියාණන් වහන්සේගේ අපමණ ඇගයීමට ලක්ුණේ දෙමාපිය ගුණ වර්ණනා කොට කවදාවත් අපිට ඒවා ඉවර කරන්න බැරි තරම්. ඒ නිසා එක දවසක් මව් කුසක තියාගෙන හිටිය අම්ම කෙනෙක් ඒ දවසේ විඳි වේදනා මෙලොවට බිහි කරන්නට දරන ලද වේදනා ඉන්පස්සේ කොයිතරම් ඒ විඳපු හැම දෙයක්ම අපිට අමතක වෙන්න බෑ කවදාවත් දරුවන්ට. සමහර වෙලාවට වියපත් දෙමාපියන් තුලත් සමහර අඩුපාඩු තිබෙන්න පුළුවන්. මොන අඩුපාඩු තිබුණත් මං හිතන්නේ අපිට පාර පෙන්නුවේ අම්මල තාත්තලාම නොවේද. සුනිල් එදිරිසිංහ ගායනා කරන ලස්සන පුංචි ගීතයක් තියෙනවා සුනිල්ලාර් ගමගේ ලියලා. නිල් කටරොළු මල් ගොමුවේ පැණි උරනා සමනලයෙක් මිදුලේ දුව පැන නටනා පුතුගේ අතේ ගල් අහුරක් කුරුමානම වැරදුනාට කමක් නෑ පුතේ අනුනට හිංසා වදදී නොවන් පුතේ දඟලමේ. කොච්චර ලස්සනද තාත්තා කෙනෙකුගේ අනුශාසනාව. මේ තාත්තා මේ දරුවා දිහා බලාගෙන ඉන්නවා. දරුවා හුරතල් නිල් කටරොළු මල් ගොමුවක් තියෙනවා මිදුලේ. සමනලේ කැවිල්ලා එක මලක වහලා පැණි බොනවා. මිදුලේ සෙල්ලම් කරන පුතුගේ අවධානය වහාම යොමු වෙනවා. දඟකාර දරුවෙක්. ඒ දරුවගේ අතේ ගල් අහුරක් තියෙනවා. සමහර විට මේ දරුවා මේ ගල් අහුර තියන් ඉන්නේ අර සමනලයට පහර දෙන්න පුළුවන්. ඌව අල්ලගන්න වෙන්න පුළුවන් කිසියම් දඟකාර වැඩකට. එතෙන්ට එන තාත්තව මේක දකිනවා. බලන්න තාත්තා දීපු අනුශාසනාව පුංචි පුතු වෙනස් කරන්න හේතු වුණු හැටි. නොවන් පුතේ දඟලමෙක්. සතුනට හිංසා වදදී නොවන් පුතේ දඟලමෙක්. මේක පුංචි කාලේ ඔළුවට වැටෙන ඕනෑම දරුවෙකුට ඒකේ පාඩම හොඳින් වැටහෙනවා. කවදාවත් සතුනට හිංසා වද නොදෙන කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් ඒක නිසා ඒ විදිහට අපි මව්පියන්ගෙන් ඉගෙන ගන්න පාඩම් නේද මුළු ජීවිතේ පුරාම ක්‍රියාවට නංවන්නේ. ඒ නිසා දෙමව්පියන් නොතකා හරින අසත්පුරුෂයෙක් වෙන්න එපාය කියන අනුශාසනාව මහාසාල සූත්‍රයෙන් අපට උගන්වනවා. ඉතින් කාලය නිමා වුණා. පුණ්‍යානුමෝදනාව සිදු කරන්නේ මොරටුව ලක්ෂපතිය පාරේ පදිංචි ඩී.ඒ. ශ්‍රියානි මහත්මිය. අද එතුමිය පස්වෙනි වතාවටයි මේ දෙමාපිය ගුණ ගායනාව සිදු කරන්නේ. විශේෂයෙන් මොරටුව ලුණාව ශ්‍රී බෝධිරාජාරාම අප විහාරස්ථානයේ සමීප දායක මහත්මියක් සෑම පුරපසළොස්වක් පොහෝදාම සිල් සමාදන් වෙන උපාසිකාවක් බොහෝ පරිත්‍යාග කරන උපාසිකා මාතාවක් මං අදත් සිහිපත් කරනවා. දුෂ්කර ප්‍රදේශයක මොරවක් කෝරළේ දෙනියාය කලබෝවිටියන රුවන්කන්ද රාජ මහා විහාරස්ථානයට දානශාලාවක් තිබුණේ නෑ. මෙතුමිය තමන් දුක්මහන්සියෙන් හරි හම්බ කරගත්ත මුදලින් ඒ දානශාලාවක් නිර්මාණය කරලා දුන්නා. ඉතින් අද මේ මොහොතේ අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේත් මේ දේශනාව අසනවා. ඉතින් අද උදෑසනමා ඒ විහාරස්ථානයේ සිට පිවිසුනේ ඔබතුමිය හදලා දුන්නු දානශාලාවේ දාන වළඳලා. ඒ මොහොතෙත් අපේ ලොකු හාමුදුරුවෝ ඔබතුමියට පින් දුන්නා. ඉතින් ඒක නිසා එවැනි උතුම් පින්කම් සිදු කරන අපේ ශ්‍රියානි මහත්මියගේ මුල් අරමුණ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී ළඟම භවයක නිර්වාණ අවබෝධය ලබන්නට හේතු වාසනා වේවායි අපි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. 2001-10-12 දින පරලෝසපත් ඩී.එස්. ගුණසිංහ පියාටත් 2013-12-28 දින පරලෝසපත් එම්.ඒ. දයාවතී මවටත් සංසාරගත සියලුම ඥාතීන්ටත් මේ පින් හිමි වේවා. 2020 ජූනි 21 වෙනි දින මෙම පින්කමට පැමිණි. ගිය වර්ෂයේ පැමිණි ජයන්ති පීරිස් මහත්මිය
2021 මැයි 16 දින හදිසියේම අප අතරින් පරලෝ සපත් වුණා. එතුමියටත් උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම. එලන් ධර්මවික්‍රම මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. දයම පුබුදුවාලු ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේට මේ ආයතනය නිර්මාණය කළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම. දේශකයන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. කුසල ධර්මයට උදව් උපකාර කළ සහභාගී වුණු ඇසු සියලු දෙනාට සහ සියලුම ඥාතීන්ට පින්දීම. පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ අය කරන කියන රැකී රක්ෂාදිය හොඳින් දියුණු වේවායි ප්‍රාර්ථනා කිරීම සහ පැතිරෙන බුදු බලෙන් ලෝකෙම තුරන් වේවා රුදු කොරෝනා වසංගතයෙන් මුළු ලෝකයේම මිදේවා යන ප්‍රාර්ථනා. මේ සියලුම ප්‍රාර්ථනාවන් සියල්ලම ඔබ ප්‍රාර්ථනා කරන පරිදිම ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාම පුණ්‍යානුමෝදනාව ඒ පින් අනුමෝදන් වේවා. හැම දෙනාටම සෙත් වේවා. හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.